රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන. ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වය යටතේ ජල කන්නයත් මහ කන්නයත් අතරතුර අතරමැදි කන්නයක් ලෙස මුන් වගාව සඳහා විභවයක් පවතිනවා. විශේෂයෙන් කන්නේ කුඹුරු ඉඩම්වල ඉපනැල්ලේ තෙතමනේ ප්‍රයෝජනයට ගනිමින් මුන් වගාව වඩා සාර්ථකව සිදු කළ හැකි. යලකන්නේ සිට මහකන්නට පොඩි ඉඩක් තියෙනවා. ඒකට මහකන්නේ සිට යලකන්නට පොඩි ඉඩක් තියෙනවා. ඕක තමයි අපි අතරමැද කන්නේ කියන එක කියන්නේ. ඒකට මේ අතරමැද කන්නේ කියන එකේ අපි ආපහු පුංචි කතාවක් කියනවා තුන්වෙනි කන්නේ සහ හතරවෙනි කන්නේ කියලා. මේ තුන්වෙනි කන්නේ කියලා කියන්නේ යලකන්නේ ඉවර වෙලා අපි මහකන්නේ පටන් ගන්නකම් ඒ තියෙන කාල පරිච්ඡේදය තුල ඒ කියන්නේ යලකන්නේ අපි අස්වනු නෙලනවා. ඒ කියන්නේ දැන් මේ අවස්ථාවට අපි අස්වනු නෙලීම ආරම්භ වෙලා තියෙනවා. ආයේ අපි මහකන්නේ හිටවන්න පටන් ගන්න කාල පරිච්ඡේදය තුල තියෙන ඒ කාල පරිච්ඡේදය අපි කියන තුන්වෙනි කන්නේ කියලා. ඊට පස්සේ අපි නොවැම්බර් විතර වගේ වෙනකොට ඔක්තෝබර් නොවැම්බර් වගේ වෙනකොට නැවතත් අපි වගාව පටන් ගන්නවා. ඒක අපි ආයේ පෙබරවාරි මාසෙ වගේ වෙනකොට ජනවාරි පෙබරවාරි මාසෙ වගේ වෙනකොට අපි මේ අස්වනු නෙලා ගන්නවා. ඒ නෙලා ගැනීමෙන් පස්සේ නැවත ඊළඟ යලකන්නේ පටන් ගන්නකම් ඒ තියෙන කාලෙට අපි කියනවා හතරවන කන්නේ කියලා. අපි මුං වගාව ගත්තාම අපිට අවුරුද්ද පුරාම මේ විදිහට මේ වගා කරන්න පුළුවන් භෝගයක් වෙලා තියෙන්නේ මෙන්න මේ කන්න හතර. ඒ කියන්නේ ප්‍රධාන කන්න දෙකත් අර මං කලින් මතක් කරපු අතරමැදි කන්න දෙකත්. ඒක අපි තුන්වෙනි කන්නේ කියලා එකක් කිව්වා අනිත් එක හතරවෙනි කන්නේ කියලා නම් කළා. මේ ඔක්කොගෙම අපිට ඒ කලාපවල ඒ ප්‍රදේශවල අපිට මුං වගා කරන්න පුළුවන් වෙනවා. ඒක විශේෂයෙන්ම ගත්තාම ලංකාවේ වැඩිම බිම් ප්‍රමාණයක් උගා කරන්නේ මේ තුන්වෙනි කන්නේ කියන එකේදී. මේ කියන්නේ අපි දැන් මේ ඉන්නේ තුන්වෙනි කන්නේ කියන අවස්ථාව තමයි අපි ඉන්නේ. මේ අතරමැදි කන්නේ වගාව ඇවිල්ලා බොහොම ලාභදායී වගාවක් වෙලා තියෙන්නේ. ඒ අපි කලින් කන්නවල භාවිතා කරපු පොර ටිකම අඩුව බින් සකස් කිරීමක් බොහොම පහසු වැපිරීමේ ක්‍රම ඒවා අනුගමනය කරලා තමයි අඩු වේදන් ක්‍රමයකින් තමයි අපි මේ අස්වැන්න ගන්න. මුන් වගාව දින 60කදී පමණ අස්වනු නෙලාගත හැකි කෙටි කාලීන රනිල භෝගයක්. ප්‍රෝටීන් බහුල මුං ඇට විටමින් සහ khනිජ වලින් පොහොසත් ආහාරයක්. අතරමැදි කන්නේ කුඹුරු ඉඩම්වල මුං වගා කිරීමෙන් ගොවීන්ට අතිරේක ආහාර නිෂ්පාදනයට දායක වීමක් වගේම තමන්ට හොඳ අතිරේක ආදායමක්ද ලබා ගත හැකියි. ලංකාවේ වාර්ෂික අවශ්‍යතාවය මෙට්‍රික් ටන් 25000ක් පමණ වන මුන් වගාව සඳහා දැන් ගොවීන් විශේෂයෙන් ලොකු උනන්දුවක් දක්වනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියත් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් ලාංකික ගොවි ජනතාවත් දැන් ජලකන්නේත් අතරමැදි කන්නේත් මහකන්නේත් සිව්වැනි කන්නයක් ලෙස මුන් අවශ්‍යතාවය සපුරා ගැනීමට ලොකු වෙහෙසක් ගන්නවා. මෙවර අතරමැදි කන්නේ මුං වගාවට යොමුවීමෙන් ලොකු අස්වැන්නක් ආදායමක් ලබාගත හැකි. ජාතික ආහාර සුරක්ෂිතතාවය ඇතිකර ගැනීමේදී මෙලෙස මුන් කව්පි උඳුවැනි අතිරේක ආහාර භෝග වැඩි වශයෙන් අපි හැකි සෑම විටම වගා කළ යුතු වෙනවා. අඩු ජල ප්‍රමාණයකින් මෙම වගාව කළ හැකි. MI6 MI7 අතරමැදි කන්නේ සඳහා වඩාත් සුදුසුයි. දින 50ත් 60කදීත් අස්වැන්න නෙලාගත හැකි. හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1800ක පමණ අස්වැන්නක් ලබාගත හැකි. අතරමැදි කන්නේ කෙටි කාලයක් තුලදී අඩු පිරිවැයකින් වැඩි ආදායමක් ලබාගත හැකි භෝගයක් මුන්. වියලි කාලගුණික තත්ත්වය යටතේ මල් පිපෙන සහ කරල් පිරෙන කාලවලදී පසේ තෙතමනය ඉතාමත් වැදගත්. මුල් සති 3ේදී දින 5කට වරක් සහ ඉන්පසුව සතියකට වරක් ජල සම්පාදනය ප්‍රමාණවත්. යල මහා අතරමැදි කන්නේ මුන් වගාවට යොමු වී
පිටරටින් ආනයනය නවතා දේශීය අවශ්‍යතාවය සපුරා ගැනීමට අපි උත්සාහ කරන්නේ නම් එය අපි ලබන ජයග්‍රහණයක්. මුං වගාවේදී ක්‍රමානුකූල වගාවකින් උසස් ගුණාත්මක අස්වැන්න ස්ථිරයි. මේ ඉපනැලේ මුවගා ශේෂ්ඨක මේක ඔබට පේනවා ඇති මුල් බීජ සරලව වැපුරුවට පස්සේ ඉපනැල්ලේ සමාකාර වැපුරු නැත්නම් තැන් තැන්වල හිඩස් තියෙනවා. දැන් ඊළඟට එහා පැත්තේ පේනවා අර හොඳට වපුරුවාට පස්සේ ඒ හිඩස් මොකුත් නැහැ. මේකත් එක්ක අපිට පුළුවන් හිතා ගන්න දැන් මේ විදිහට හිඩස් තිබුණොත් අපි අක්‍රේක වගාවකින් අපිට එන අස්වැන්න අඩු වෙනවා. ඉතින් ඒ නිසා අපි නිරන්තරයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ ඉපනැල්ලට මුං ඉහින ක්‍රමේ පාවිච්චි කරනවා නම් ඒකාකාරී විදිහට ශේෂ්ත්‍රය පුරා ඉහ ගන්න එක. මේ ඉහ ගන්න එකේ වාසි ගණනාවක් තියෙනවා. එකක් තමයි අපිට අස්වැන්න වැඩි. දෙවෙනි එක තමයි දැන් අපිට පේන ඇති රෝග පලිබෝධ වල් මෙතන හොඳට තියෙනවා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඉපනැල්ලි වගාව කරනකොට මේ විදිහේ තැන් තැන් වල අඩුවෙන් නැතුව ඒකකාරී විදිහට වගාව ස්ථාපනය කර ගැනීම හරිම වැදගත්කමක් තියෙනවා. රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන. මුං වගාවේදී තමන්ගේ බීජ අවශ්‍යතාවය තමන්ටම සපුරාගත හැකි. වායු රෝධක වනසේ ප්ලාස්ටික් කෑන්වල හෝ බැරල්වල ගබඩා කර තැබීමෙන් බීජවලට කෘමි පලිබෝධ හානිවලින් තොරව වසරක පමණ කාලයක් ගබඩා කරගත හැකි. වායුරෝධක ප්ලාස්ටික් බැරල් තුළ මුංගට ගබඩා කිරීමේ පර්යේෂණයක් පැල්වෙහෙර බීජ හා රෝපණ ද්‍රව්‍ය ගබඩාවේදී සිදු කළා. මේ යන්ත්‍රය යොදාගෙන තමයි අපි මේ අභ්‍යන්තරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් දුයි ඔක්සිජන් ප්‍රමාණයයි මනින්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා මම පෙන්වන්නම් වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් දුයි ඔක්සිජන් මේ යන්ත්‍රය අපි ක්‍රමාංකණය කරලා තියෙන්නේ අදාළ කාබන් ඩයොක්සයිඩ් දුයි ඔක්සිජන් ප්‍රමාණයන්ට අනුව. ඔබට පේනවා ඇති මම මේ යන්ත්‍රය ක්‍රියාත්මක කෙරුවහම මේ වායුගෝලයේ මේ මොහොතේ තියෙන ඔක්සිජන් ප්‍රමාණයත් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් දර්ශනය වෙනවා. දැන් මම ඔබට පෙන්වන්න යන්නේ මේක අභ්‍යන්තරයේ ඇති වෙලා තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් ඔක්සිජන් ප්‍රමාණයත් මනලා පෙන්වන්න. එතකොට ඔබට පිළිගන්න පුළුවන් වෙයි මේ ක්‍රමය සාර්ථකද නැද්ද කියලා. දැන් ඔබට පේනවා මම මේ ඉදිකටුව බටය තුලින් තියෙන වායු ප්‍රමාණය මනින්න ක්‍රමානුකූලව යවනවා. දැන් ඔබට පේනවා ඇති මේ මොහොත වෙනකොට ඔක්සිජන් 16.2කටත් කාබන් ඩයොක්සයිඩ් 3කට ප්‍රමාණයක් මේක ඇතුලේ අභ්‍යන්තරයේ අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ මේ මොහොත වෙනකොට කිසිම කෘමියකට ජීවත් වීමට නොහැකි පරිසරයක් මේකේ තියෙන්නේ. කිසිම ජීවිකටවත් සුද්ධ ජීවිකටවත් මේ පරිසරයේ ජීවත් වෙන්න හැකියාවක් නැහැ. නමුත් ධාන්‍ය ජීවිතාවයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ධාන්‍ය වල ශ්වසනය ඉතාමත් පහළාගේක තියෙන නිසා ඒක ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මූඩි අපි විවෘත කරා. දැන් අපි ලෑස්ති වෙන්නේ මේක ඇතුලේ තියෙන උෂ්ණත්වය මනින්න. පරිසරයේ තියෙන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1ක් විතර මේක පහළින් තියෙන්නේ. නමුත් ඔබට පේනවා ඇති මේක තියෙන තැන මේ ජනේලයක් අයිනේ නිසා පරිසරයට උෂ්ණත්වයට මේක නිරාවරණය වෙනවා. මේක මීට වඩා අභ්‍යන්තරයේ තිබුණා නම් මීට වඩා අඩු උෂ්ණත්වයක් මේකේ සටහන් වෙනවා. ඒකත් වාසිදායක දෙයක්. මේකේ තියෙන සුද්ධ ජීවීන්ගේ වර්ධනය නවත්ත ගන්න. ඔබට පේනවා ඇති මාස 6ක් ගිහිල්ලත් කිසිම සතෙක් කෘමියෙක් දිලීරයක් හොයාගන්න බෑ. අර මේකට දාපු ධාන්‍ය ඒ විදිහටම තියෙනවා. මේ පරීක්ෂණය පටන් ගන්න මුල් අවස්ථාවේ අපි සාම්පල් බෝතලයක් අරගෙන මුං ඇට අරගෙන ඒ මුං ඇට වලට අපි මේ ගබඩාවෙන් එකතු කරගත්ත කෘමීන් ඒ කියන්නේ මේ මුං ඇට ගුල්ලා අපි එකතු කරා. එක සාම්පල් එකකට මුං ඇට ගුල්ලන් 50ක් වෙන පරිදි එකතු කරා. එකතු කරලා ඒ ගුල්ලන් එළියට යන්නේ නැති වෙන්න හොඳට සීල් කරලා මේක ඇතුළටම තැන්පත් කරා. මම ඒක අරගෙන පෙන්නන්නම් ඒ සාම්පල් එක. දැන් ඔබට පේනවා ඇති අපි ඒ කරපු සාම්පල් එක. දැන් මේ ඇතුළට මේකෙන්ම මුං ඇට අරගෙන මුං ගුල්ලා ඒ කෘමීන් අපි 50ක් දාලා මේ වගේ රෙදි කඩකින් වහලා ඒගොල්ලන්ට ශ්වසනය කරන්න පුළුවන් විදිහට මේක සිදුරු සදලා අපි මේක තැන්පත් කරා. දැන් මේ තැන්පත් කරපු එකේ ඔබට පේනවා ඇති මුලදී ඒක හැදිලා කෘමීන් හැදිලා යම් ප්‍රමාණයක් පස්සේ එක කෘමියෙක්වත් හොයාගන්න නැහැ. යම් ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. මොකද මුල් කාලෙදී මේකට කෘමීන්
අපි ඇතුළත් කරන නිසා බලහත්කාරයෙන් ඔවුන් නම් ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. මම මේ සාම්පල් එකත් එක්ක ඔබට පෙන්වන්නම්. අපි මේ පර්යේෂණය පටන් ගන්න වෙලාවේදී මම මේ වගේ ටැංකියක් තව පාවිච්චි කරා. ඒක වායු රෝධක නොවන තත්ත්වයට අපි ගබඩා කරා. ඒකටත් අපි මේ වගේ සාම්පල් එකක් හදලා ගිල්ලුවා. මේ වගේ සාම්පල් කීපයක් මේ ටැංකිය ඇතුලේ තියෙනවා. මේ තියෙන්නේ ඒ සාම්පල් එක. ඒ විදිහටම සුදු රෙදි කඩකින් සතුන්ට උස්ම ගන්න පුළුවන් වෙන විදිහටම ක්‍රුමීන් 50ක් දාලා අර කාලෙම මාස 6ක් අපි තිබ්බා. දැන් ඔබට පේනවා ඇති එහි වෙලා තියෙන විනාශය. සම්පූර්ණයෙන්ම මුංගට හොයාගන්න බැරි වෙන්නම මේක විනාශ වෙලා. සාමාන්‍යයෙන් අපේ සිද්ධ වෙන්නේ සාමාන්‍ය ගබඩාවකදී තෙතමනේ පරිසරයත් එක්ක වෙනස් වෙනවා. හුඟක් වෙලාට ධාන්‍ය පරිසරයෙන් තෙතමනේ උරා ගන්නවා. නමුත් දැන් මේකේ අපි බලමු අපි මේ තෙතමනේ 12ක ආසන්න ප්‍රමාණයකට වේලලා තමයි මේක තැම්පත් කරේ. මේකෙන් ඉතා කුඩා සාම්පලයක් අරගෙන අපිට පෙන්වන්න පුළුවන් තෙතමන ප්‍රමාණය කොපමණ තියෙනවද කියලා. මේ අපි පාවිච්චි කරන්නේ තෙතමන මාපක යන්ත්‍රයක්. ඔබට පේනවා ඇති 12.6ක් තෙතමනේ මෙහි රඳවාගෙන තියෙනවා. ඒ කියන්නේ තෙතමනේ වැඩිවීම හෝ වෙනස් වීම ඉතාම අල්පයි. අර අපි දාපු තෙතමන ප්‍රමාණයට ආසන්නයක් තාමත් මෙහි පවතිනවා. එම පර්යේෂණයෙන් අස්වනු නෙලා මාස 11කට පසු මුංගැටවල ජීවිතාවය 92ක මට්ටමේ පවත්වා ගැනීමටත් මාංශභෝග ගුල්ලාගේ හානිය සම්පූර්ණයෙන් නතර කර ගැනීමටත් හැකියාව ලැබුණා. ගොවි ජනතාවට අවශ්‍ය නම් ඊළඟ කන්නේ බීජ අවශ්‍යතාවය මෙම ගබඩා තුල පවත්වා ගත හැකි. මුං ඇට පියලි කිරීමෙන් අගය එකතු කළ හැකි. පියලි කළ මුං ඇට පරිප්පුවලට ආදේශකයක්. ඉතින් මුං වගාවේදී ඉපනැල්ලේ පස සකස් කිරීමෙන් සිදු කරන වගාවකින් වැඩි අස්වන්නක් ලබා ගත හැකි. මේ තුන්වෙනි කන්නේ මුං වගා කරන ප්‍රධාන ප්‍රදේශ වශයෙන් ලංකාවේ ගත්තාම විශේෂයෙන්ම අපි කියනවන හම්බන්තොට ප්‍රදේශය. මේ හම්බන්තොට ප්‍රදේශය තමයි මේක ඇත්තටම ආරම්භ වුණේ. ඉස්සෙල්ලාම ලොකු මහා විශාල පරිමාණයෙන් ලංකාවේ තුන්වෙනි කන්නේ කියන ඉතිහාස පොතේ රංගුරෙන් ලියන හම්බන්තොට කියන්නේ. ඊට පස්සේ මේක අපිට පුළුවන් අම්පාර දිස්ත්‍රික්කයේ ඉතා ඉක්මනින් අස්වැන්න එල්ලන ප්‍රදේශයක් අම්පාර දිස්ත්‍රික්කයේ මේක ප්‍රධාන වශයෙන් කරනවා. පුත්තලම කිරනවා මේක. එතකොට මේක තිරිකුණාමලයේ ගත්තාම අපේ කන්තලේ ව්‍යාපාරේ අක්කර 10000ක් 11000ක් වගේ බිම් ප්‍රමාණයක් ඉතා විශාල බිම් ප්‍රමාණයක් කරනවා. එතකොට මහවැලි කලාප ගත්තාම මහවැලි C කලාපය, මහවැලි B කලාපය. එතකොට ඇඹිලිපිටිය එහෙම නැත්නම් විශේෂ මේ ව්‍යාපෘතිය කියලා කියනවා අපි එකට කියනවා මේ ඇඹිලිපිටිය කලාපය. ඒ කලාපය තුලත් මේ මුං ඇට වගාව ඉතා පාසුවෙන් කරන බොහොම මුං ඇට වලින් ආදායම් ලබා ගන්න ගොවි මහතුරු ඉන්නේ. දැන් මේක අපේ සමාජයට අපේ ගොවි මහතුන්ට හොඳට හුරු පුරුදු වචනයක් තුන්වෙනි කන්නේ වගාව කියන එක එකට හොඳට හුරු වෙලා තියෙනවා. කවුරුත් දන්නවා රනිල භෝගයක් සහ මුං ඇට කියලා කියන්නේ. මේ රනිල භෝගයේ පුළුවන්කමක් තියෙනවා මේ ඔය නයිට්‍රජන් කියන පෝෂකය මුලට උරා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකෙත් ඉන්නවා කවුරුත් දැකලා තියෙන රෝස පාට පුංචි ගැට තියෙනවා. ඒ ගැට වල ඉන්න ශුද්‍ර ජීවින්ට පුළුවන් අපේ මේ වායු ගෝලයේ තියෙන ඔය නයිට්‍රජන් කියන පෝෂකය මේ ඒ ගහට ලබා ගන්න පුළුවන් විදිහට මේ සංයෝග ආකාරයට පරිවර්තනය කරන්න. ඉතින් ඒවා ආය නැවත පොළොවට එකතු වුණායි කියලා කියන්නේ. ඊට පස්සේ කාබනික ද්‍රව්‍ය පොළොවට එකතු වුණායි කියලා කියන්නේ ආය ඒකෙ තිබිච්ච ෆොස්ෆරස් ටික පෝෂකය මේක පොළොවට එකතු වෙනවා. පොළොව ශාස්ත්‍රීයකරණය. අපි අපේ වාර්ෂික අවශ්‍යතාවය සපුරා ගැනීමට උත්සාහ ගනිමු. වාර්ෂිකව අපනයනය සඳහා යන මුදල් ඉතිරි කරගමු. මුං වලින් ස්වයංපෝෂිත වෙමු. රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන. දැන් උදේ කිඩි මේක වැඩ අයින් කරගත්ත කිඩි. ඔව්. කිඩි අයින් කරගෙන
මේ හැදෙච්ච මේ ඉතුරු වුණු ගෙඩි මේ තියෙන්නේ. ඒ කාබනික පොහොර වලින්ම සකස් වෙච්ච තට්ටුවක් මේ මම භාවිත කරලා තියෙන්නේ. රසායනික පොහොර කිසිම විදිහකට පාවිච්චි කරලා නැහැ. පොහොරක් නැහැ වෙන කුමිනාශක පාවිච්චි කරලා නැතුව සකස් කරපු දාකින් තමයි මම දෙන්නන්නේ ගෙඩි. මගේ මේ ස්ට්‍රෝබෙරි වගාව රසායනික පොහොර නැතුව කෙලින්ම මේ කාබනික පොහොරෙන් තමයි පවත්වගෙන යන්නේ. අවුරුදු 15ක් 20ක් විතර මම ස්ට්‍රෝබෙරි වගා කරනවා. මුලදී මම පාවිච්චි කරේ රසායනික පොහොර. දැන් පාවිච්චි කරන්නේ මේ කෙලින්ම කාබනික පොහොර. මම සකස් කරපු කාබනික පොහොර. ඉතාමත්ම සරුසාරව කරගන්න පුළුවන් හොඳ කාබනික පොහොර අපි සකස් කරගත්තා. කිසිම ගැටලුවක් නැහැ. හොඳ කොම්පෝස් නැත්නම් කාබනික පොහොර තියෙනවා නම් මේ රසායනික පොහොර අවශ්‍යතාවයක් නැහැ. දැනට මේ පවත්වගෙන යන්නේ හොඳ මම අස්වැන්නක් ගන්නවා. ඒ ගන්නේ කෙලින්ම මේ කාබනික පොහොර වලින් සකස් කරගත්ත පැලවලින්. ඉතින් මේක කිසිම කෙනෙකුට බය නැතුව ඕනම කෙනෙකුට ළමයෙකුට දෙන්න පුළුවන් රසායනික පොහොරෙන් මිදිච්ච කාබනික පොහොරෙන් සකස් කරපු පළතුරක් නිසා. මම තව ඉදිරියට වැඩි දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. කාබනික පොහොරෙන් කරන්න පුළුවන් කියන විශ්වාසය මට දැන් ලැබිලා තියෙනවා. අපි ස්ට්‍රෝබෙරි වගාව කරන්නේ කාබනික පොහොර යොදලා. ඉතින් කිසිම වසක් විසක් නැහැ. කාට වුණත් පොඩි ළමයෙකුට වුණත් කොයි කෙනෙකුට වුණත් මේ ඒක අහිතකර නැහැ. ගන්න පුළුවන්. ඒකම ජෑම් එකක් හදනවා. ජෑම් එකත් ගුණාත්මක විදිහට හදනවා. එක පොහොර යොදලා කරන නිසා මේ සංචාරකව ගොඩක් එනවා මේ හොයියට. ලෝකාන්තේ බලන්න ඒ එනකොට මෙතන මේ අපි බෝඩ් එකක් තියෙනවා. ඒ බෝඩ් එක බලලා එන හැම කෙනාම නවත්තනවා. නවත්තලා ඒ ස්ට්‍රෝබෙරි අරන් තමයි යන්නේ මෙතන. ජෑම් එකත් ගෙනියනවා. රන් බිමට අරුණැල්ල ගවේෂණාත්මක කෘෂි කාර්මික වැඩසටහන. කෘෂිකර්මාන්තයේ තිබෙන අභියෝගාත්මක ගැටලු මොනවද කියන කාරණාව සහ ඒ හරහා කොහොමද ඉදිරි අනාගතයේදී කෘෂිකර්මාන්තයේ නියැලෙන්න කියන කාරණාව පිළිබඳවත් ඔබට වැදගත් කරුණු ගොවි මහත්තුරු විසින්ම සඳහන් කළා. මේ කරුණු කාරණාත් එක්ක ඔබට එළඹෙන කන්නේ වගා කරන්න ඉතාම හොඳ අත්දැකීම් සම්භාරයක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. වී ගොවිතැන පමණක් නොවේ ගොඩ ගොවිතැනේදී ගොවියෝ මේ දවස්වල මුහුණ දෙන අභියෝග මොනවද? ඒ අභියෝග අවම කරගනිමින් ඉදිරියේ කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න මොන වගේ දේවල්ද කරන්න ඕන කියන කාරණාව පිළිබඳ නිරන්තර අවධානය යොමු කරමින් අපි ඉදිරි වැඩසටහන් වලදීත් ඔබ හමුවන්න බලාපොරොත්තු වෙනවා. අදට සමුගන්නවා ඔබට සුබදායක දවසක් ප්‍රාර්ථනා කරමි.